අපි මුලින්ම මොකද මේක ආක්‍රමණයක්. අපි කියපු කාරණය මේ සත්‍ය බවට පත් වෙමින් තියෙන. පිටසක් වල කතාව තව ටික දවසක් යයි. නමුත් ඒක තමයි මේකේ ඊළඟ කොටස. ලංකාවෙත් මම දන්න කීප දෙනෙක් ඉන්නවා එවැනි මුණ ගැහිලා තියෙන කුඩා දරුවෝ බොහෝ දෙනෙක්. එතකොට මේ අපි දැන විසකනවා. ඉතින් අවුරුදු 2-3 කියන්නේ මිනිසුන්ට මහ විශාල විදියට පීඩාවක්. කරදර ප්‍රශ්න වලට මුහුණ දෙය යුතු කාලයක්. ඒක බිය යුතු කාරණයක් නෙමෙයි. මේකෙදී බය වෙලා එහෙම දිව්වට මේක මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. මොකද මේ වෙලාවේ යහපත් මනුෂ්‍යයන්ගේ පවා මනසවල් කැළඹිලා තියෙන්නේ මේ ලෝකේ මේ මොකද්ද වෙන්නේ කියලා. මේ සටනේ ගොදුරු බවට බොහෝ දෙනෙක් පත් වෙන්න ඉඩ තියෙනවා. සමහර වෙලාවට දවසට දියසෙන් කුමාරයෝ 3-4 දෙනෙක් කතා කරනවා. මම හිතන්නේ අපේ නාලිකාව තුල දියසෙන්වරු මේ වෙනකොට 4-5 දෙනෙක්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. බොහෝ වෙලාවට මේ අය ගැන අපි සානුකම්පිතව බලන්න ඕනේ. සමහර අය මානසික රෝගී. සමහර අය ටික ගොඩ ගන්න පුළුවන් තත්ත්වෙ ඉන්න සමහර අය බෑ. සමහරුන්ට ඇත්තටම ආධ්‍යාත්මික වශයෙන් යම් ධාන මට්ටම් සහ යම් හැකියාවන් තියෙන උන් ඒ ගැන දන්නේ නැහැ. එතකොට මේක උපක්‍රමයක්, මේක බලාරගලයක්, මේක කුමන්ත්‍රණයක් මේ ගැනත් අපි කිව්වා. අපි ඉදිරියේදී ඒ පරිවේෂණ විදිහට අපේ මනුස්සයන් යොදා ගන්නවා. ඉදිරියේදී බොහෝ දුෂ්කරතාවයන් වලට අභියෝගයන් වලට අපිට මුහුණ දෙන්න වෙයි. ඔබ ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙන්න, ඔබ දන්න කිනම් හෝ භාවනාව ප්‍රගුණ කරන්න. නමුත් මේ කාලේ මේ විලිරුදාව හැදිලා තියෙන කාලයක්. හිතා ගන්න බැරි දේවල් ඉදිරියේ අනාගතයේ සිද්ධ වෙනවා. අපි කියවනේ තුන්වෙනි ලෝක යුද්ධයටත් අපේ මේ රට බලපානවා කියන එක. මුළු ලෝකෙම කතා වෙන තැනක් බවට පත් වෙනකොනේ දැන් ඒකේ භෞතික සාධකයක් දැන් මේ වෙනකොට හැදිලා ඉවරයි. අපි හෙළයන් විදියට ප්‍රඥාවන්තව කටයුතු කරන්නයි තියෙන්නේ. මොකද මේ ආශිර්වාදයේ ස්වභාවිකව ආධ්‍යාත්මිකව මේකේ පුදුම මිනිසුන්ට සුපුරුදු පරිදි ඔබට නිරෝගීමත් වූ හෙට දවසක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක තවත් අර්ථවත් කතාබහකට අපි යමු වෙනවා. අපිටම තිබුණ විශේෂ ශක්තියින් ගැන මේ භූමියේ තිබුණා වූ වටිනාකම් ගැන අපි ඕනෑ තරම් කතා කරලා තියෙනවා. හෙළයෝ විදියට ගත්තට පස්සේ අපිට තියෙන අභිමානය, අපිට තිබුණා වූ ශක්තියින්, එහෙම නැත්නම් අපේ තිබුණු අධ්‍යාත්මික දියුණුව ගැන අපි ඕන තරම් කතා කරලා තියෙනවා. වර්තමානයේ වෙනකොට අපිට අපිව අහිමි වෙලා කියන තැනට ඇවිල්ලා තියෙනවා. අපි නැවත මේ උත්සාහ කරන්නේ අපිවම හොයාගෙන යන ගමනක් මේ තියෙන්නේ. නිවැරදිව මේවා කියවා ගන්නව නම් සහ අපි මේ මොකද්ද මේ කරන්නා වූ සාකච්ඡාව කියන එක හරවත්ව දකින්න පුළුවන් නම් අපිට පුළුවන් වේවි අනාගතයට නොබියව මුණ දෙන්නට. අපි අදත් ආවා යෝගාවචර අසේල ගුණරත්නයන් මුණ ගැහෙන්නට. ගුරුතුමනි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. ආයුබෝවන්. අපි හැමදාමත් විවිධ වූ කාරණා ගැන කතා කරමින් ඉන්නවා. අපි මං හිතන්නේ මේ අනතුරු ගැන අපි ඕනෑ තරම් කතා කරලා තියෙනවා. ඉදිරියේදීත් අපිට එන්න තියෙන දේවල් ගැන පවා කතා කරමින් ආවා. ගුරුතුමනි යම්කිසි විදියකට අපි යම් තැන්වල මේවා කතා කරලා තියෙනවා. මේ ශක්තියින් ගැන අපිට තිබුණු ස්වභාවික ශක්තියින් ගැන අපි ඕනතරම් කතා කරා. මේ තුලින් අපි වැඩගත් જાතියක්. හැබැයි වර්තමානයේ වෙනකොට යම් කිසි විදියකට මේ සියල්ල වෙනස් වෙලා විකෘති වෙලා අපිව කවුරුන්ව හසුරවන්න උත්සාහ කරනවා කියන කාරණේකුත් අපි දැන් කතා කරමින් එනවා. මේ විවිධ තරංග ඔස්සේ අපිට මේ විවිධාකාර විදියට මේ තිබුණු දේවල් ටික මහා පටලැවිල්ලක කියලා දැනෙනවා. ගුරුතුමනි චුට්ටක් මේක ලියාගත්තොත් මේ පටලැවිල්ල. ඔව් මෙහෙමයි. මනුෂ්‍ය ජීවිතය මිනිසා කියන්නේ මේ වෙනස් වෙමින් ඉතා ඉක්මනට වෙනස් වෙමින් මේ ජීවීන් ගත්තොත් එහෙම ජීවීන් අතර ඉතාම ඉක්මනින් වෙනස් වෙමින් අනුගත වෙමින් අලුත් දේවල් සොයමින් මේ විවිධ විදියට යන ගමනක් නියැලී ඉන්න ජීවීන් පිරිසක්. එතකොට එතෙන්දී මේ වෙනස් වීම කියන ඒවා නැවැත්වීම හෝ වෙනස් වීම වලට අනුගත වීම තමයි මේ ගැටුම වෙලා තියෙන්නේ. යෑමේදී. එතකොට දැන් අපි ස්වභාවික කියලා ගත්තොත් අපි දන්නවා දැන් රේඩියෝ තරංග මේ අපි අඳුරගන්න ඉස්සෙල්ලා ඒ තරංග ශක්තිය තිබුණා. හැබැයි මනුෂ්‍යයා විසින් කවපු දත්ත ඒව මුකුත් ඒ විසින් මේ වෙලා තිබුණේ නැහැ. නමුත් ඒ ශක්තිය තිබුණා. දැන් අපි දන්නවා අද වෙනකොට මේ કૃතිමව මේ අපි දැන් ගත්තොත් එහෙම මේ රේඩියෝ කුඩා රේඩියෝ වක ඉඳලා රූප වාහනයක ඉඳලා කම්පියුටර් එකක ඉඳලා එතකොට මේ හැමතැනම එතකොට අභ්‍යවකාශයේ ඉඳලා තරංග ආයාම විවිධ වූ කොපමණ අපි මේවාට භාවිතාවක් කරනවද කියන එක විද්‍යුත් තරංග કૃතිමව ඉපදුන දේවල් මේවා. ඉතින් මේ හරහා
ඇත්තටම මනුෂ්‍ය ජීවිතය මනුෂ්‍ය සිතුම් පැතුම් භෞතික ශරීරයේ වෙනස් වීම මේවා නිර්මාණය වෙනවා එකක්. එතකොට අපි තේරුම් ගන්න ඕනේ දැන් මේ නව යුගය මේ යුගයේ ඊටාම බරපතල විදියට මිනිස්සයා මොහොන දෙන කාලවකවානුව දැන් අපි නොදැනී අපව හසුරුවීමේ ක්‍රමවේදය මේ වෙනකොට ලෝකේ විවිධ රටවල් හරහා පරිශ්‍රණය කළා. දැන් මේ පරිශ්‍රණයේ දැන් මේ අත්හදා බැලීම් කරන යුගය. මේ කොරෝනාව කියන්නේ ඒකේ පළවෙනි අපි මුලින්දමකෝ මේක ආක්‍රමණයක්. මුලින්දලම කොරෝනාව හැදෙන්න ඉඳලම අපි කිව්වා මෙහෙම රෝගයක් එනවා. රෝගය ආවට පස්සේ කිව්වා මේක විශේෂ රටක් ගැනත් අපි මතක් කරලා කිව්වා මේක මේ විසින් මේක ආක්‍රමණයක්. මේකේ පිටිසක්වල ජීවින්ගේ ක්‍රියාකරන තියෙනවා. මේක අපි ඉදත් කිව්වා. අදත් කියන ඉතින් පැහැදිලිව මොකද මේක දැන් ඔන්න සාධක එකින් එක ලෝකේ පුරා මතුවෙමින් එනවා. අපි කියපු කාරණය මේ සත්‍යයක් බවට පත් වෙමින් තියෙනවා. ඉතින් ඔය පිටසක්වල කතාව තව ටික දවසක් යයි. නමුත් ඒක තමයි මේකේ ඊළඟ කොටස. ඉතින් අර කෘතිම කියලා කියන්නේ මේ අපව ඊටම සූක්ෂම විදියට අපේ ස්වභාවික මිනිස්යා තුලටම කෘතිම බුද්ධිය කියලා කියන්නේ කෘතිමව අපව හසුරුවීමට සමත් තාක්ෂණයකින් යුත් අනාගත පාලන තන්ත්‍රයක් තමයි ලෝකයේ පාලනය කිරීමට දැන් උත්සාහ කරමින් සිටින්නේ. ගුරුතුමා මේ කියන විදිහට යම්කිසි ආකාරයකට අපේ ජීවත් වීමේ අයිතිය පවා ඔවුන් උදුරා ගන්න තැනකට එන්න පුළුවන් කියන එකද? ඒ කියන්නේ අපිව පාලනය කරන්න උත්සාහ දරනවා කියන එක ඇතුළෙම කියනවා යම්කිසි අපේ මරණය පවා උන්ට තීන්දුව ගන්නට පුළුවන් තැනකට මේක නිර්මාණය වෙනවා කියන එක. සත්‍ය දෙකක්. ඔව් ඉතින් පැහැදිලි. කියන්නේ දැන් අපි දැන් දැනගෙනත් නොදැන හිටියට අද පවා අපේ ජීවිතේ හැම දෙයක්ම තීරණය කරන්නේ කවුද? දැන් අපි හිතන් ඉන්නවා මේ නෑ දැන් අපි දන්නවා අපව වෙළඳ ප්‍රචාරණය සහ විවිධ දේවල් වලින් ආගමික දේශපාලනික කලාත්මක මේ හැම දෙයකින්ම මිනිස්යා කියන කෙනාව අධ්‍යාපන රටාව මේ ඔක්කොම වලින් නිර්මාණය කරන්නේ කාවද? දැන් අද අධ්‍යාපනය ගත්තොත් එහෙම ශිෂ්‍යයෙක්ව අපි හඩගස්සන්නේ කවුරු කෙනෙක් වෘත්තිකෙක් කරන්න වහල් සේවකෙක් හදන්න ස්වභාවික මිනිස්සෙක් හදන්නේ. ඉතින් ඒ ක්‍රමවේදය හදලා තියෙන්නේ තවත් මිනිසෙක්ගේ යටතේ තවත් වහල් මිනිසෙක් ක්‍රමවේදයක්. ගුරුතුමා මේ ශිෂ්‍යයන් ගැන කතා කරපින්ද මම හිතන්නේ හොඳම දෙයක් මේ වෙනකොට යම්කිසි විදියකට මේ තාක්ෂණික ලෝකයේ ඇතුලේ මේ දරුවෝ අතරමං කරලා මේ මෙවලම් එක්ක මේ ජංගම දුරකථනයේ දරුවට දීලා මේ ඔන්ලයින් තාක්ෂණය ඇතුලේ දරුවට මේ දැනුම දෙන්න දරන උත්සාහය ඇතුළෙත් මහා ව්‍යසනයක් වෙනවා නේද? යම්කිසි විදියකට ඔවුනුත් ගොදුරු බවට පත් වෙලා නේද මේ වෙලාවේ? ඔව් ඇත්තටම දැන් අද ඊයේ නෙමෙයි අපි මේක මුලින්දම කතා කරනවා. ඇත්තටම දැන් වෙන රටවල් වල ගත්තොත් එහෙම ගොඩාක් දරුවන්ගේ මේ දේවල් ඈත් කරලා වෙනම කඳවුරු පවා තියෙනවා මේ ඒ වගේ මානසික ශාරීරික ලෙඩ හැදුන අයව නිරෝගී කරන්න. ලංකාවෙත් මම දන්න කීප දෙනෙක් ඉන්නවා එවැනි. මොකද මට මුණ ගැහිලා තියෙන කුඩා දරුවෝ බොහෝ දෙනෙක් මේ තාක්ෂණිකව ඒගොල්ලෝ ගොඩාක් ඒවා පාවිච්චි කරලා ඒගොල්ලන්ගේ සාමාන්‍ය බුද්ධි මට්ටමට එහා නිකන් ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මනෝභාවයන් වෙනස් වෙලා කෘතිම වෙලා. ඉතින් ඒ දීර්ඝ කාලීනව මේ සිත්පිත් නැති භාණ්ඩ පරිභෝජනයෙන් වෙන්නේ එවැනි දෙයක්. ගුරුතුමා මේ කියන්නේ යම්කිසි දෙයකට මානසික විකෘතීන් මේක ඇතුලේ බිහි වෙන්න පුළුවන් කියන එකද? ඔව් බිහි වෙනවා. මොකද ඒ හරහා එන විද්‍යුත් තරංග ශක්තියෙන් මේ දැන් අපිත් විද්‍යුත් ශක්තියක්නේ මේ බලය ඔක්කොම මේ ශරීරය කියන්නේ. එතකොට අපිට අහිත කරන කිරණ තමයි ගොඩාක් මේ අපි පාවිච්චි කරන මේ උපකරණ වල තියෙන්නේ. හැබැයි ඒක යුරෝප රටවල ගන්නකොට ඒගොල්ලෝ ඒවා අහිත කරන තත්වයන්ගෙන් ඒගොල්ලෝ ගොඩාක් මේ හිතකර තත්වයන් විදියට ඒවා නිවැරදි ආකාරයට පාවිච්චි කරනවා. දැන් අපි අපේ බඩු බහඬ කෙසේටත් අපි ගනු ලබන ආහාර පව අපි විසනේ පාවිච්චි කරන්නේ. එතකොට මේ අපි දැන විස කනවා. දැන අපේ දරුවන්ට අපි විස ගේනවා විස ආහාරයට ගන්නවා දැන. ඉතින් ඒකට එරෙහිව කටයුතු කරන්න ගියාම ඊට පස්සේ ඒකටත් වැරද්ද වැටෙනවා. දැන් මේ අපි අර මේකට කියනවා මේ හරි නරමවාදී වෙළඳ ක්‍රමවේදයක්. මම හිතන්නේ මේ මාධ්‍ය හැසිරීම ගත්තත් වෙළඳ ප්‍රචාරණය ගත්තට පස්සේ දරුවන්ට වසකණ්ඩ කියලා ඕනෑතරම් වෙළඳ දැන්වීම් පෙන්නනවා මේක ඇතුලේ. හැබැයි යම්කිසි විදියකට මේ වෙලාවේ ප්‍රතිශක්තිය වැඩි කරගන්න පුළුවන් මෙන්න මේ දේ පාවිච්චි කරන්න කියන ඒ හඬට ඉඩක් දෙන්නට උන් සූදානම් වෙන්නේ නැහැ.
ඔව් මේක මම ඒ ආයතන වලටවත් ඒ මිනිස්සුන්ටවත් අපට දොස් කියලා වැඩක් නැහැ. තේරුමක් නැහැ. ඒ අපිට මනුෂ්‍යයන් විදිහට හැම කෙනාටම බුද්ධි මහිමයක් ඒ දීලා තියෙනවා කල්පනා කරන්න. ඒක එකපාරක් දෙපාරක් තුන් පාරක් නෙමෙයිනේ. විවිධ ආයුරෙන් අපට පණිවිඩ එනවා මේක හොඳ නැහැ. මේක යහපත් මේක අයහපත්. එතකොට අපි හැදිලා තියෙන ගොඩාක් වෙලාවට හැදිලා තියෙන පිළිවෙල තමයි අයහපත් දේ නරක දේ කරලා බලනවා. මොකද වෙන්නේ කියලා. එතකොට ඒක දෙවරත් කරනවා තෙවරත් කරනවා දැන කරනවා. ඉතින් ඒ නිසා අපි මේ පැටලිලා ඉන්නේ මේ අපි ගොඩාක් මේ ව්‍යාධීන් වලට ලක් වෙලා තියෙන්නේ ගොඩාක් දැනුවත්ව. අපිට ඊ타මත්ම පැහැදිලි මේ වෙමින් යන තත්වය ගැන ගුරුතුමා යම් තැනක සඳහන් කරනවා මේ සියල්ල නිර්මාණය කරගන්නේ අපිම තමයි කියලා. යම් කිසි දෙයක මේක ලොකු ගැඹුරුත් කාරණයක්. යම් දහම අනුව ගත්තත් අධ්‍යාත්මිකව ගත්තත් මේ හැම ව්‍යසන තත්ත්වයක්ම මේ හැම වසංගත තත්ත්වයක්ම මේ වෙන්නා වූ මේ සියලු ව්‍යාධීන් අපි විසින්ම නේද ඇති කරගෙන තියෙන ගුරුතුමා. මේක අපිට පුළුවන් ද සරලව කියවා ගන්න මේ ඕනම කෙනෙකුට තේරෙන විදියට? මෙහෙම දැන් අපි රටක් විදියට ගත්තොත් ඒ රටේ මිනිස්සු ක්‍රියා කරන සිතන පතන විදියට තමයි ඒ රටේ තීරණ වෙන්නේ. එහෙම රටවල් බොහොම සුළු සංඛ්‍යාවයි තියෙන්නේ. කියන්නේ මේ අපේ ශිෂ්ටාචාර විදියට මහා විඥාණයට ලොකු බලපෑමක් කර හැකි. එතකොට ඒ තුලින් තමයි ලෝකේ අනාගතය තීරණය වෙන්නේ. අර ඒ වගේ දැන් අපි පවුලක් ගත්තොත් පවුලේ අයගේ සිතුවිලි අතරදී තමයි මේ පවුලේ ආධ්‍යාත්මික හෝ භෞතික දියුණුව හෝ ඒ දේ තියෙන්නේ ඒ පවුල තුල තියෙන සබඳතාවය තුලින්. ඒ වගේ තමයි දැන් අප තුල ඒ අපේ ආධ්‍යාත්මික විවෘතභාවය ආධ්‍යාත්මික නිදහස පිරිසිදුභාවය තිබුණේ නැත්තම් අපට බෑ ලෝකයෙන් ඒ යහපත බලාපොරොත්තු වෙන්න. අපි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙන්නේ අපි නිවැරදි අනිත් කෙනා වැරදි ඒක නිසා අනිත් තැන නිවැරදි වෙන්න ඕනේ කියන එකේ තමයි ඔක්කොම ඉන්නේ. තමාව දකින්න සූදානම් නැහැ. තමාව දැක්කලා තමාගේ අඩුපාඩු අර කැඩපතක් ඉදිරියේ තමන්ගේ රූපය බලනවා අපි මොන හරි ගමනක් බිමනක් යන ලෑස්ති වුණා. ඒ වගේ නිතර තමාගේ අඩුපාඩු තමා දිහා බලමින් අර කැඩපත ඉදිරියේ අපි යම් ගමනක් යන ලෑස්ති වෙලා බලනවා වගේ මේ නිතර තමාගේ සිතුවිලි දිහා තමා කරන්නේ සිතන්නේ කියන්නේ මොනවද කියන එක ගැන තමා දිහා බලා සිටීමේ අවබෝධ වෙනවා මේ ජීවිතය. ඉතින් ඒ හැර අපි හැම මොහොතකම අනිත් කෙනා වැරදි ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැරදි කියන තර්කය සහ චෝදනාව පමනක් කරගෙන තමයි බොහෝ පිරිසක් ජීවත් වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ ගැටුම්කාරී හැම දෙයක්ම. ඉතින් ඒ නිසා ඊටමත් යහපත් දේ තමයි කැඩපතක් ඉදිරියේ තමාගේ ශරීරය බලනවා වගේ තමන්ගේ සිත දිහා බලා සිටීම. මම හිතන්නේ යම් කිසි විදියකට මේ මොනතරම් ගැඹුරුද මේ කාරණේ අපිට පුළුවන් නම් මේ බාහිර ස්පර්ශ කරමින් ඉන්නවා වෙනුවට තමා තුළට ඇවිල්ලා තමාව දකින්න පුළුවන් නම් ඒ තුල බොහෝ වටිනාකම් සහ මේ සියල්ලට විසඳුම සියල්ල මායාවක් කියන එක අපිට අල්ලා ගන්න පුළුවන් හොඳම තැන තමයි ගුරුතුමනි මම හිතන්නේ. අපිට මේ දේ කතා කරපු හින්දා මේ ජීවිතයට මේ අධ්‍යාත්මික පැත්තෙම නැත්නම් දහමත් ආපු නිසා මේ බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි වගකීම් යුතුයකම් මේවා කරලා ඉවර කරන්න පුළුවන්ද කියලා. යම් තැනක අපිට මේ වෙලාවේ මේ වීසන තත්ත්වයක් එක්ක බොහෝ දෙනෙක් හිතන කාරණයක් අපිට මේ අපේ සියල්ල නිමා කරලා යන්න වුණොත් මේ වෙලාවේ මේ මොහොතේ කියලා යම් කඩා වැටීමක ඉන්නවා සමාජයේ. එතන අපි කොහොමද ඒ කාරණේ විග්‍රහ කරගන්නේ? ඒ කඩා වැටීමම මුකුත් වෙන්නේ නැහැ කියන එකයි. අර විදියට දැක්කනම් එතන ප්‍රශ්නයක් නෑ. ඒක බීතිය මුල් කරගෙන තියෙන. ඒ කියන්නේ වගකීම් යුතුයකම් මේ දේවල් ඔක්කොම තියෙනවා අතීතේ. ඒක අපි අතීතයෙන් දැකලා අනාගතේ තමයි කරන්න කල්පනා කරන්නේ. නමුත් අතීතේවත් අනාගතේවත් පිටින් නැතුව වර්තමානයේ මේ මොහොතේ මේ දැන් අපි ජීවත් වුණොත් මේ දැන් කරන්න තියෙන දේ කරොත් මේ දැන් හිතන්න තියෙන දේ හිතුවොත් මේ දැන් මේ මොහොත පිළිබඳ අපේ සාවධානය සතිය වර්ධනය කරගත්තොත් අපට අර කියන වගකීම් යුතුයකම් ඒවා ඉබේම සිද්ධ වෙනවා. ඒක අපි වෙනම දෙයක් බවට පත් කරගෙන කරන්න යනකොට ඒ දේ කරන්න බෑ. ඒක තමයි ගැටුම හැදෙන්නේ. ගැටුමක් ඇති වෙනවා, ඇලීමක් ඇති වෙනවා. ඉතින් ඒ ගැටුම ඇලීම තුල තමයි අපි ජීවත් වෙන්න හදන්නේ. ඉතින් සුදුසුම දේ තමයි මොකද අපි දැන් ඊයේ හිතපු දේම තමයි අදත් හිතන්නේ. එහෙම තමයි අපේ හිත සෑදිලා තියෙන්නේ. මොකද ඊයේ හිතපු දේවල් වලින් 100ට 95ක් අදත් හිතනවා.
නමුත් මේ මොහොත තුල ජීවත් වෙන මේ මොහොත තුල සාවධාන වීම අඩුයි. ඉතින් ගොඩාක් අපට ඒ කියන්නේ අපේ ආධ්‍යාත්මික හරයන් අවබෝධ කරගන්න තියෙන කාලය අපිට අපෙන් අහිමි වෙන්නේ ඔන්න ඔය කියන தත්ත්වය තුළ. අපි දිහා නැතුව වෙනත් ලෝකයෙන් දිහා බලලා උත්තර හොයන්න යන එක හැම දෙයකම. ඉතින් ඊටාම යහපත් දේ තමයි තමාව දකින්න එක. ඒ කියන්නේ මේ ආධ්‍යාත්මික ජීවිතය කියන්නේ ජීවිතේ කලකිරීලා මේ කිසිවක් එපා වෙලා එහෙම එකක් නෙමෙයි. ඒක ඇවිත් මේ ආධ්‍යාත්මීය ගමන් කිරීමක් නෙමෙයි. ඒක ඇවිල්ලා පරාජිත මාර්ගයක ගමන් කිරීමක්. ආධ්‍යාත්මික ජීවිතයට මේ එනවා ආධ්‍යාත්මික ජීවිතය ගත කරනවා කියලා කියන්නේ ඊට වඩා උතුම් යහපත් කාර්යය. ඒ සියල්ල දකිමින් මේ සම්මුතිය තුළ ඉන්න පුළුවන් වුණා නම් ඒ සියලු ප්‍රශ්න ටිකට විසඳුම් තියෙනවා. මොකද මේ සියල්ලෙන් වෙනවි සියල්ල සමග කියන මේ දේ තමයි තියෙන්නේ. එතකොට කොහොමද මේ සියල්ලෙන් වෙන් වෙලා සියල්ල සමග සිටින්නේ කියන තැන. සියල්ල සමග වෙන් වෙනවා කියලා කියන්නේ ගේ දොරවල් අඹදරුවන් මේ දේවල් ඔක්කොම දාලා වනගත වෙනව නෙමෙයි. එතකොට වෙන්නේ යමක් අත්හැරලා තව වෙන දෙයක් අල්ලා ගැනීමක්. කැලාවක් ගිහිල්ලා අල්ල ගන්නවා. මේක නෙමෙයි. මේකේ තියෙන මේ අවබෝධය. අවබෝධය මෙතෙන්දී නිවැරදි මේ ඥානාවලෝකනය අවබෝධය ලැබපු තැනට ඒක ස්ථානය කොතනද ඒක අදාළ වෙන්නේ නැහැ. මොන කාල සීමාවද එහෙම අදාළ වෙන්නේ නැහැ. ඉතින් ඒකට ආධ්‍යාත්මික වශයෙන් භාවනා ප්‍රගුණ කරනකොට මේ ගමන යන්න පුළුවන්. මං හිතන්නේ අපි අතීතය තුල යම්කිසි විදිහකට පසුතැවෙමින් ඉන්නවා නම් එහෙම නැත්නම් අනාගතය ගැන හීන දකිමින් ඉන්නවා නම් ගුරුතුමා කියන විදිහට අපිට වර්තමානය අතෑරෙනවා. බොහෝ දෙනෙකුට වර්තමානය අතෑරිලා. එතන තමයි අපි මේ මහා කනගාටුදායක දේවල් නිර්මාණය කරගෙන විවිධ මනෝලෝක හදාගෙන ඉන්නේ යම්කිසි විදිහකට. ගුරුතුමා මේ සියල්ලක් අතරේ පැහැදිලි යම්කිසි විදිහකට මේ ලෝකය ගත්තත් අපේ රට ගත්තත් මේ භූමිය ගත්තත් හැමතැනකම මේ විවිධ විපර්යාසන් වෙමින් යනවා. එතකොට අපිට දැන් සිදු වෙලා තියෙනවා නේද අලුත් උපක්‍රම හොයන්න ආර්ථික වශයෙන් එහෙම නැත්නම් සමාජීය වශයෙන් එහෙම නැත්නම් අධ්‍යාපන මේ සියලු දේවල් වලට. එතකොට අපි කොහොමද ප්‍රවේශයක් ගන්න යන්නේ එතනට? මේක විශේෂ කාරණාව තමයි දැන් අපි දන්නවා තව දැන් බොහෝ දෙනෙක් නොදන්න වුණාට මේ ව්‍යසනකාරී තත්ත්වයන් බොහෝ වැඩි වෙලා තව අවුරුදු 2-3ක් මගේ නම් මේක අවුරුදු 10ක් කියන එකයි අවුරුදු 5 යනකොට මේක සාමාන්‍ය විදිහට මේ වේ. ඉතින් අවුරුදු 2-3 කියන්නේ මිනිසුන්ට මහ විශාල විදිහට පීඩාවක් කරදර ප්‍රශ්න වලට මුහුණ දෙය යුතු කාලයක්. ඉතින් ඒක දුකක් වේදනාවක් අභියෝග විදිහට නෙමෙයි. ඒක යථාර්ථය දැනගෙන ඒකට අපි මුහුණ දිය යුත්තේ කෙසේද කියලා. ඒක බිය යුතු කාරණයක් නෙමෙයි. සාමාන්‍ය මේ යුගයේ වෙනස් වීමක සියලු දේවල් අධ්‍යාපන ක්‍රම, සංස්කෘතිය, කැම වීම, භාෂා මේ ඔක්කොම වෙනස් වෙන්න පුළුවන්. දැන් මේ වෙනස් වීමේ භෞතික සාධකයි ආධ්‍යාත්මික සාධකයි සියල්ල සිදුවෙමින් පවතින කාලයක්. ඉතින් මේකෙදී බය වෙලා එහෙම දිවුවට මේක මොකක්ද කියලා තේරුම් ගන්න බෑ. මේක එක තැන, ඒ කියන්නේ එක තැන කියලා කියන්නේ මේ අර එක තැන වාඩි වෙලා ඉන්න එක නෙමෙයි. මනස යම් ඉලක්කගත දෙයකින් අවබෝධ කරගත යුතුයි. මේ මොකද්ද කියන එක. ගුරුතුමා එතකොට යම්කිසි විදියකට සමාජය තුළ තියෙන මේ ඉදිරියේදී එන්නා වූ මේ ව්‍යසන මේ විවිධ තත්ත්වයන් ගැන අදහසක් තියෙනවා. එතකොට මේ අපි සියල්ලෝ බේර ගැනීමට එනවා මේ වර්තමාන සමාජයේ කතිකාවක් ඇදිලා තියෙනවා මේ දියසෙන් කුමාරයෙක් පහළ වෙනවා කියලා කතාවක්. අපිට මේකට පැහැදිලි පිළිතුරක් තියෙනවා. නමුත් සමාජයේ මේ තියෙන කතාවත් එක්ක මේ කවුද මේ බේර ගන්න දෙනවා කියන්නේ මේ මොකක්ද මේ එකපාරම මතුවන කාරණේ මේ විවිධ තත්ත්වයන් එක්ක මේ මොහොතේ කොහොමද එකපාරම උඩට ආවේ? දැන් මේ දවසේ දියසෙන් කුමාරයා කියන්නේ මේ වචනාර්ථයෙන් නම් මේ ලෝකයට මේ ඒ කියන්නේ සේනාපතියෙක් කියන එකයි. කුමාරයෙක් ඒ කියන්නේ මේ රට මේකනේ. ඉතින් අපේ සිව්හෙලේ ස්වර්ණ යුගයේදී ආධ්‍යාත්මික නායකයෙක්ගේ පහළ වීම ගැන අපිත් කතා කරනවා අපිටම. නමුත් ඒක මේ අපි ගොඩාක් දෙනෙක් දකින සරලව මිනිස්සෙක් ඇවිල්ලා ඒ මිනිස්සයා මේ දේශනා කළා එහෙම එකක් නෙමෙයි. මේක ලොකු ක්‍රියාවලයක්. මිනිස්සු එකතුවකින් සිදුවෙන යහපත් මිනිසුන්ගේ එකතුවකින් සිදුවෙන ලෝකයේ තුල සිදුවෙන ආධ්‍යාත්මික සහ භෞතික ක්‍රියාවලිය. මේකට බොහෝ මිනිසුන් දැන් දායකත්වයේ වෙමින් සහ බොහෝ තෝරාගත් පිරිස් මේ වෙනුවෙන් කටයුතු කරනවා ආධ්‍යාත්මික සහ භෞතිකව. ඉතින් මේ යහපත් මිනිසුන්ගේ එකමුතුවෙන් තමයි මේ ලෝකය අර යහපත් කියන අතට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එහෙම නැතුව දැනට නම් දෙගුණයක් වේගෙන් අයහපත රජ කරමින් අර දූෂිත නායකයාගේ ගමනට තමයි දැන් පිඹුරුපත් හැදෙමින් යන්නේ. සියලු දේවල් සිදුවෙමින් යන්නේ.
මොකද මේ වෙලාවේ යහපත් මනුෂ්‍යයන්ගේ පවා මනසවල් කැළඹිලා තියෙන්නේ මේ ලෝකේ මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් ඒක උනේ අපි ගොඩක් කල් ආගමක් වත්පිළිවෙත් අල්ලගෙන හිටියට අපි සැබෑ දහමවත් මේ ලෝකයේ තුල සිදුවෙන දේ සැබෑ ආකාරයෙන් අක්ක දකින්න උත්සාහ නොකරපු එක. ඉතින් දැන් ඇත්තටම මේ ධානතලවල ඉඳලා යම් මේ අනාගත වාක්‍ය කියලා මේ දේවල් ඉටු වෙනකොට පිළිගත හැකි කීප දෙනෙක් හෝ මේ දේවල් කියනකොට ඒ මොනවද කියලා තම තමන්ගේ නැනපමණින් තම තමන්ගේ ශේෂ්ත්‍ර තුල මේවා පරිශ්‍රණයට බඳුන් කරලා මේවා ඇත්තද මේවා මොකද්ද වෙන්නේ කියන එක තමන්ට පුළුවන් තමයි ඉපදුණු මේ පෘථිවි තලයේ මිනිස්ය සංහිතියට සේවයක් කරන්න. විශේෂයෙන් ඒ දහම දැන් මේ දහමුණ දැන් ඔබ දැන් මේ ඔබ රාජකාරී මේ දහම ගෙන යන එක ඒක ලොකු රාජකාරියක්. අපි හැම කෙනාටම වගකීමක් තියෙනවා. හැම කෙනාටම මේ අපිත් මේකේ කොටස්කාරයෝ කියලා. හැම කෙනාම. මොකද අපිට මේ ලොකු වගකීමක් තියෙනවා. අපි හිතන්න පුළුවන් මේ යම් වැඩසටහනක් පමණයි කියලා නෑ. නමුත් අපි මිනිස්යන්ගේ මේ වෙලාවේ මේ අපේ වචන තුලින් ඔවුන්ගේ ශ්‍රවණේන්ද්‍රයට ගිහිල්ලා ඔවුන්ගේ මනසට ගිහිල්ලා ඔවුන් ඊට පස්සේ මේකෙන් ප්‍රතිරූප හදනවා. ඊට පස්සේ ඉමේජ් එකක් හදනවා. ඊට පස්සේ යහපත් අන්න එතකොට මේක බෝ වෙන්න පටන් ගන්නවා. එතකොට මේ ක්‍රමය වෙනස් වෙනවා. මොකද නොපෙනෙන දෙයින් තමයි පෙනෙන දේ හැටගන්නේ. සිතුවිලි බලය සිතුවිලි වෙනස් වන ගමම ප්‍රජාවකගේ මිනිස් කණ්ඩායමකගේ වැඩි වශයෙන් ඊට පස්සේ ක්‍රියාදාමය භෞතිකයේ යහපත් අතට හැරෙනවා. අද වෙලා තියෙන්නේ අර දූෂිතව බලකාමී අර ආත්මාර්ථකාමී සුළු පිරිසක් මේ දූෂිතයටපත් වෙලා ඔවුන් බලය ලබා ගන්න මේ ක්‍රියාත්මක වීමක්. මේක ආධ්‍යාත්මික වගේම භෞතික සටනක්. මේක ඉතින් මේ සටනේ ගොදුරු බවට බොහෝ දෙනෙක් පත් වෙන්න ඉඩ තියෙනවා. මම හිතන්නේ මේක අපි ඉතාමත් ගැඹුරින් තේරුම් ගත යුතුයි, මේවා විග්‍රහ කරගත යුතුයි. ගුරුතුමනි අවසාන වශයෙන් මම අහනවා යම් කිසි විදියකට මේ දේවල් අපි කතා කරේ සමාජයේ කතා වෙන මේ මාතෘකාවන්. එතකොට අපි තව දෙයක් තමයි දකින විවිධ මේ කියන නම් Tamanට ආරූඪ කරගනිමින් ආරෝපණය කරගනිමින් මම තමයි මේ පුද්ගලයා කියමින් යම් කිසි විදියකට සමාජයේ අපි දකින විවිධ පුද්ගලයන් හැසිරෙනවා. ඒක අපි ගැටලුවක් නැහැ කියලා පැත්තක තියමු. නමුත් ඒ ඔවුන් වටා එකතු වෙන ලොකු පිරිසකුත් ඉන්නවා. යම් කිසි විදිහකට සමාජයට ඔවුන් යම් කිසි කාරණා ටිකක් බලපෑමක් කරමින් ඉන්නවා මේ දේවල් ටික ඇතුලේ. මොකද්ද මේ தত্ত্বය? එහෙම වෙන්න පුළුවන්ද? එහෙම නැත්නම් මොකක්ද මේක අපි කොහොමද විග්‍රහ කරගන්නේ මේ කාරණා? ඕකේ පැති කීපයක් තියෙන එක පැත්තකින් අපි ඔවුන් ගැන අනුකම්පා කළ යුතුයි. ඔවුන් මානසික ව්‍යාධීන් වලට ලක් වුණ පුද්ගලයන්. එවැනි පුද්ගලයන් මහා මුණ ගැසීමටත් ඉතින් සමහර වෙලාවට දවසට දියසෙන් කුමාරයෝ 3-4 දෙනෙක් කතා කරනවා. මම හිතන්නේ අපේ නාලිකාව තුල දියසෙන්වරු මේ වෙනකොට 4-5 දෙනෙක්ම සාකච්ඡා පවත්වලා තියෙනවා. ඔව්. ඉතින් ඒ වගේ අනාගත ආගමික නායකයෝ ඉතින් ඒගොල්ලෝ ඉතින් කතා කරනවා. ඉතින් නමුත් ඉතින් අපි වටහාගත යුතු කරුණක් තමයි බොහෝ වෙලාවට මේ අය ගැන අපි සානුකම්පිතව බලන්න ඕනේ. සමහර අය මානසික රෝගී, සමහර අය ටික ගොඩ ගන්න පුළුවන් තත්ත්වෙ ඉන්න, සමහර අය බෑ. ඒ කියන්නේ විශාල කැපවීමක් කරන්න ඕන. ඒකක්. ඊළඟ එක සමහරුන්ට ඇත්තටම ආධ්‍යාත්මික වශයෙන් යම් ධාන මට්ටම් සහ යම් හැකියාවන් තියෙන උන් ඒ ගැන දන්නේ නැහැ, අඳුරන්නේ නැහැ. ඒ නිසා මේක වැරදි විදිහට පාවිච්චි වෙන්න පුළුවන්. එහෙම අයත් නිවැරදිව අවබෝධ කරගන්නයි කියන කාරණා. ඉතින් එහෙම අයත් ඉන්නේ නේ විවිධයි. නමුත් මොන විදිහට සිදු වුණත් මේ කාලවකවානුවේ අපි තේරුම් ගත යුතු දෙයක් තමයි මේක යුග පෙරලියක්. අපි මුලින් ඉඳලාම කරනවා. ආධ්‍යාත්මික යුග පෙරලියක්. මේකේ ධනාත්මක හෝ ඍණාත්මක යහපත් තත්ත්වයක් උදා වෙන්නේ අපි ඊට මැදිහත් වන ප්‍රමාණය අනුව. ඒ කියන්නේ ඒක නිර්මාණය කරන්න වෙන්නේත් අපිටම තමයි කියන එක ගුරුතුමා මේ කියන්නේ. යහපත නිර්මාණය කරන්නෙත් අපිම තමයි. මොකද අපි හැම ව්‍යසනයක්ම එන්න කලින් අපට ඒ විශ්වයේ ඥානය, ඒ ධනාත්මක චිත්තපණිය අපට මේ පණිවිඩ ලැබෙනවා අපි පැවසුවා. ඔය මේ රෝගය ඔය කොවිඩ් කොරෝනා කියලා එන්න කලින් අපි කිව්වා මේම ලෝකයකට රෝග. එතකොට මේක උපක්‍රමයක්, මේක බලාරගලයක්, මේක කුමන්ත්‍රණයක්, මේ ගැනත් අපි කිව්වා. එතකොට මේ මතු පැමිණෙන හැම දෙයක් ගැනම කියනවා. එතකොට දැන් අපට ඒ ධානය තලවලදී මේ ලෝකයට වෙන දේ, මිනිසුන්ට වෙන දේ, මේවා ඉතින් ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය කියලා කියන්නේ ඉතින් මෙහෙම සිද්ධ වෙන ඉතින් සිදුවීමේදී මනුෂ්‍යයන් මොනවද කරන්න ඕන කියන එක. දැන් මනුෂ්‍යයන් හිතන්න පුළුවන් හරි අපි මැරෙන්නේ නැති නේ. එහෙනම් බෙහෙත් ටික බොන්න. ඒක විතරක් නෙමෙයි මේ තියෙන්නේ. තමන්ගේ ආධ්‍යාත්මික ජීවිතය හැඩගස්ව ගන්න ඕන කාල සීමාවක්. ඉපදුනොත් මැරෙන එක පොදු ධර්මතාවයක්.
ඇති වෙන දේ නැති වෙනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක පොදු ධර්මතාවයක්. නමුත් කාලයට ප්‍රථම විනාශ වීම. ඒක ප්‍රශ්නයක්. මොකද අපිට සත්‍ය අවබෝධ කිරීමට තියෙන කාලවකවානුව මදි වෙනවා. අපි මිනිස් පරිණාමවාදයක් වෙනවානේ. ඒකෙදි මේ કૃතිමව වෙන එක ගැන තමයි අපේ මේ අකමැත්ත තියෙන්නේ. ඒ කියන්නේ අපේ ස්වභාවික මනුස්සයා හැර કૃතිම ඊළඟ එක કૃතිම මේ අපිව යටහත් කරගන්න විකෘති සත්‍ය බවට පත්වීමයි මෙතන තියෙන ගැටලුව. ඒ කියන්නේ අපිව ඉදිරියේදී ඒ පරිවේෂණ විදිහට අපේ මනුස්සයන් යොදා ගන්නවා. දැන් මේක දන්න විවිධ ආගමික කණ්ඩායම් තමන්ගේ අයට මේ ඉදිරියේ දෙනු ලබන විවිධ බෙහෙත් තේරෙන වැක්සින් අනුව පාවිච්චි කරන් දෙන්නේ නැහැ. ඔවුන්ව ආරක්ෂා කරගනිමින් ඉන්නවා. හැබැයි අපිව ආරක්ෂා කරගන්න කවුද ඉන්නේ කියන කාරණයක් මෙතන මතුවෙනවා. මං හිතන්නේ ගුරුතුමා යම්කිසි විදියකට මේ සමහර දේවල් අපිට කතා කරන්න වෙලා තියෙන එක්තරා විදියක රාමුවකට කොටු වෙලා සමහර සීමාවන් තියෙනවා අපිට පයින්ට බැරි. හැබැයි ඒ එක තැනකවත් නොබියව මේ ප්‍රකාශය කරන්නට එතුමන් සූදානමින් ඉන්නවා. මේ වගකීම තේරුම් අරගනිමින් මේ සමාජයට මේ පණිවිඩය අරගෙන එන්නට අපි සූදානමින් ඉන්නවා. නිවැරදිව මේව අවබෝධ කරගන්න එක ඔබට බාර කරනවා. ඉදිරියේදී එන්න තියෙන අනුතුරුද යම්කිසි විදියකට අනාගතයේ දවසක අපි කොතන හරි තැනක අපිට හිතා ගන්න බැරි විදියට අපි මැරිලා වැටෙන තැනකට මේ සමාජයේපත් වෙන්න නියමිතයි. ඒ දේවල් ගැන තමයි මේ කතා කරමින් ඉන්නේ. මේ යටිපෙළ ඔබ කියවා ගන්නට සමත් වෙනවාද නොකියා කියන කාරණා බොහොමයක් තියෙනවා. යම්කිසි විදියකට මේව අවබෝධ කරගන්නවා නම් මේ අනුතුරු වලින් අපිට බේරෙන්න පුළුවන්කම ලැබෙයි. ගුරුතුමා මං හිතන්නේ අපි පුළුවන් තරම් සරල විදියට තමයි මේ කාරණා කියන්නේ. අනුතුරු භයානකයි. ඉදිරියේදීත් අපි දවසක මේ දේවල් කතා කරමු කියන තැන ඉඳගෙන අවසාන වශයෙන් මේ සමාජයට දෙන්න තියෙන පණිවිඩය මොකද්ද? ඔව් අපිට ඉදිරියේදී බොහෝ දුෂ්කරතාවයන් වලට අභියෝගයන් වලට අපිට මුහුණ දෙන්න වෙයි. මොන දුෂ්කරතා අභියෝගතා ආවත් අපේ ජීවිතය මිනිස් ජීවිතය කියන්නේ මේකයි. ඒ සියලු අභියෝගයන් වලට මේ මොහොතේදී මුහුණ දෙන්න ඔබ ආධ්‍යාත්මික වශයෙන් ශක්තිමත් වෙන්න ඔබ දන්න කිනම් හෝ භාවනාව ප්‍රගුණ කරන්න විශේෂයෙන්ම ගුරුවරු යටතේ ඔවුන්ගේ අනුදැනුම ඇතුව ඒ වගේම අපේ දේ ගැන අපේ දහම් අපේ ආහාර අපේ සෞඛ්‍ය පුරුදු අපේ කම ගැන කියන එක ගොඩාක් යොමු කරන්න ඔබ මේ තියෙන ව්‍යසනයන්ගෙන් ඒ වගේම සියලු බාධා වලින් ඔබට මඟ පෙන්වීමක් ලැබෙයි කොහොමද මේ දේවල් කරගන්න යුතු කියලා. ගුරුතුමා මට මේ බොහෝ දෙනෙක් අහන්න කියන එක ප්‍රශ්නයක් මට අහන්න බැරි වුණා. අපි හැමදාම ස්වර්ණමය යුගයක් ගැන කතා කරන හින්දා මේ අපි මේ ප්‍රාර්ථනා කරන යහපත් කාලේ උදා වෙන්නේ කවද වගේ කාලවකවානුවක් කියන්න පුළුවන්ද කියන එක අපි මේ යන්නේන හැමතැනකම අහනවා. කවදද මේ යහපත් ආලෝකය දැල් වෙන්නේ කියලා අපිට එහෙම දෙයක් කියන්න පුළුවන්ද? මෙහෙම අපට නිශ්චිත වශයෙන් දිනයක් කියන්න බෑ. නමුත් දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් දරුවෙක් පිළිසිඳගෙන දරුවා ලැබෙන කාලයක් තියෙනවා වගේම මේකටත් දැන් යම් කාලයක් තියෙනවා. දැන් නමුත් මේ කාලේ මේ විලිරුදාව හැදිලා තියෙන කාලයක්. ඒ කියන්නේ තව ටික කාලයක් අපිට බලන් ඉන්න වෙනවා කියන එක තමයි මේ නොකිය කියන්නේ. මොකද දැන් ඒ දේවල් දැන් ලෝකේ හැම භූමියකින්ම ඒ තලේ ආධ්‍යාත්මිකවත් භෞතිකවත් දැන් දේශපාලන ආර්ථික සමාජීය ආගමික මේ හැම තැනම මේ දේවල් දැන් මේ ගැටුම මේ විපර්යාසයන් පටන් අරගෙන තියෙනවා. මේ දේවල් සිදු වෙන ඉදිරියේදී බොහෝ විට යුද කෝලාහල ඒ වගේම ස්වභාවික විපත් සාගත මේ සියලු හිතා ගන්න බැරි දේවල් ඉදිරියේ අනාගතයේ සිද්ධ වෙනවා. අපි කියවනේ තුන්වෙනි ලෝක යුද්ධයටත් අපේ මේ රට බලපානවා කියන කාරණා. මේ රට මේ ලෝකේ තියෙන මුළු ලෝකෙම කතා වෙන තැනක් බවට පත් වෙනකොනේ දැන් ඒකේ භෞතික සාධකයක් දැන් මේ වෙනකොට හැදිලා ඉවරයි. ඒ වගේ ඉදිරියේදී අර කියන භයංකාර තත්ත්වෙත් එනවා. නමුත් බය වෙන්න අවශ්‍යක් නැහැ. අපි හෙළයන් විදියට ප්‍රඥාවන්තව කටයුතු කරන්නයි තියෙන්නේ. මොකද මේ ආශිර්වාදයේ ස්වභාවිකව ආධ්‍යාත්මිකව මේකේ පුදුම මිනිසුන්ට තියෙනවා. අපිට කියන්න තියෙන්නේ හෙළේනි අවදි වේවා කියලා. යම් කිසි විදියකට ගුරුතුමා මේ අවසානයේ ගත්ත කාරණාවත් එක්ක මේ භූමිය මේ වෙනකොට භෞතිකම සාධක ටිකත් සූදානම් වුණා කිව්ව තැන මට නැවත සාකච්ඡාවක් ආරම්භ කරන්නටයි සිදු වෙන්නේ. දැන් මේ කාරණේ වෙනම අපි කතා කරගෙන යන්න ඕනේ. ඒක අනාගතයේ දවසක ඉදිරියේ දවසකදී අපි ඒ කාරණය කතා කරන තැනට තියලා අදට සමුගන්න මේ සූදානම් වෙන්නේ. එහෙමනම් අවසරයි ගුරුතුමා සමුගන්න. ආයුබෝවන්. ඔබටත් යහපත් හෙට දවසක් ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. අපි මේ කියපු කාරණා නැවතත් ඔබ ශ්‍රවණය කරන්න සහ අහන්න දකින්න
ඔබ තුලින්ම මේ දේවල් අවබෝධ කරගන්න පුළුවන් තැනකට ඔබ එනවා නම් යම්කිසි විදියකට අධ්‍යාත්මිකව ඔබගේ මනස හසුරුවා ගන්න පුළුවන් තැනකට ඔබපත් වෙනවා නම් මේ සියලු දේවල් වලට පිළිතුරු ලැබෙයි. සියලු දේට පිළිතුරු තියෙන්නේ තමා තුළමයි කියන එක අවබෝධ කරගත්තා නම් සහ අපි තමා තුළට ගමන් කරමු. අපේ ජීවිතය යහපත් වේවි. ඔබට නිරෝගිමත් හෙට දවසක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමුගන්නවා. ආයුබෝවන්.